ආයුබෝවන් දරුවනේ මම අද කතා කරන්න යන්නේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය විෂය යටතේ 10 වන ශ්‍රේණියේ 4 වන ඒකකය. මේ ඒකකය යටතේ අපි කතා කරනවා ගිණුම්කරණය හැඳින්වීම. අපි මුලින්ම බලමු දරුවෝ මොකද්ද ගිණුම්කරණය කියන්නේ කියලා. ඔයා දන්නවා ව්‍යාපාරයකට ඇල්මැති පාර්ශවයන් රාශියක් ඉන්නවා. අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, ගනුදෙනුකරුවෝ, ආයෝජකයෝ, මූල්‍ය ආයතන මේ වගේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇල්මක් දක්වන පාර්ශවයන් ඔයා ඉගෙනගෙන තියෙනවා. මෙන්න මේ ඇල්මක් දක්වන පාර්ශවයන්ට ව්‍යාපාරය සම්බන්ධයෙන් තීරණ ගන්න ප්‍රයෝජනවත් වන තොරතුරු ලබා දීමේ ක්‍රියාවලිය තමයි ගිණුම්කරණය කියලා අපි හඳුන්වන්නේ. මේ ගිණුම්කරණයේදී මුදලින් අගය කරන්න පුළුවන් තොරතුරු පමණක් භාවිතා කරනවා නම් ඒ ගිණුම්කරණයට අපි කියනවා මූල්‍ය ගිණුම්කරණය කියලා. ඊට පස්සේ අපි බලමු මොනවද ගිණුම්කරණයේ අරමුණු. එහෙම නැත්නම් ඇයි ගිණුම්කරණයක් අවශ්‍ය වෙන්නේ? මෙතෙන්දි පුතේ අපි කතා කරනවා ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණු සහ අනිකුත් අරමුණු කියලා කොටස් දෙකකින්. අපි මුලින්ම බලමු මොකද්ද ප්‍රධාන අරමුණ කියලා. ගිණුම්කරණය නිර්වචනය කරනකොට අපි කිව්වා ගිණුම්කරණය කියන්නේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දීම කියලා. එහෙනම් පොතේ ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වෙන්නේ ඒකම තමයි. ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම තමයි ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ. ඊට අමතරව තවත් අරමුණු තියෙනවා. අපි බලමු මේ මොනවද කියලා. ව්‍යාපාරයේ ප්‍රමාණවත් ලාභයක් උපයලා තියෙනවද කියලා බලාගන්න. දැන් ව්‍යාපාරයේ ලාභ උපයලා තියෙන්න පුළුවන්. අපි හිතමු රුපියල් ලක්ෂ 30ක් ප්‍රාග්ධනයේ යොදවලා කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්නවා. මේ ව්‍යාපාරය පළවෙනි වර්ෂයේ අවසානයේ උපයලා තියෙනවා රුපියල් 10000ක ලාභයක්. දැන් බැලුමට රුපියල් 10000ක ලාභයක් හොඳයි කියලා හිතෙනවා. හැබැයි යොදවලා තියෙන මුදල රුපියල් ලක්ෂ 10ක්. එහෙනම් ලක්ෂ 10කට වර්ෂයක් පුරා උපයලා තියෙන රුපියල් 10000ක ලාභයක් කියන්නේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 100%යි. මේ මුදල ව්‍යාපාරයට යොදවන්න නැතුව බැංකුවේ දැම්මොත් අඩුතරමේ 104 පොලියට ඒත් රුපියල් 40000ක පොලියක් උපයන්න තිබ්බනේ. එහෙනම් ව්‍යාපාර කටයුත්ත කරාට වඩා හොඳයි සල්ලි බැංකුවේ දාලා තිබ්බනම්. ඒතර මේ වගේ තීරණ ගන්න අපි බලන්න ඕනේ ව්‍යාපාරයේ උපයලා තියෙන ලාභය ප්‍රමාණවත්ද කියලා. ඒකට අපිට මේ ගිණුම්කරණය උදව් කරනවා. ඊළඟට ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය සතුටුදායකද බලා ගන්නත් ගිණුම්කරණය වැදගත් වෙනවා. මූල්‍ය තත්ත්වය කියන්නේ පුතේ ව්‍යාපාරයක සම්පත්. ව්‍යාපාරයක් සතු සියලු සම්පත් වලට අපි කියනවා වත්කම් කියලා. එහෙනම් මේ ව්‍යාපාරයේ වත්කම් කොහොමද මූල්‍යණය වුනේ? කොහොමද මිලදීගෙන තියෙන්නේ කියලා බලන එක තමයි මූල්‍ය තත්ත්වය කියලා කියන්නේ. ව්‍යාපාරයේ සියලුම වත්කම් අයිතිකරු යොදපු ප්‍රාග්ධනය තුලින්ම ගොඩනගාගෙන තියෙනවා නම් ඒ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය සතුටුදායකයි. හැබැයි වත්කම් මිලදී ගැනීමට වැඩි වශයෙන් ණය අරන් තියෙනවා නම් ඒ වගේ වෙලාවකදී මූල්‍ය තත්ත්වය තරම් සතුටුදායක නැහැ. ඊළඟට නීතිමය අවශ්‍යතා ඉටු කිරීම සඳහා ගිණුම්කරණය අවශ්‍ය වෙනවා. දැන් ඔය උදාහරණයක් විදිහට 2007 අංක 7 දන්න සමාගම් පනත කියලා තියෙනවා සෑම සමාගමක්ම සෑම මූල්‍ය වර්ෂයක් අවසානයේම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුයි කියලා. ඒතර ඒ අවශ්‍යතාව වෙනුවෙන් සෑම සමාගමක්ම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරනවා. අන්න ඒ වගේ විවිධ නීතිමය අවශ්‍යතාව වෙනුවෙන් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන්න වෙනවා. ඊට අමතරව සරලව ගත්තොත් අපි දන්නවා අපිට කොහොමත් අමතක වීම, මගහැරීම්, අත්හැරීම් සිද්ධ වෙනවනේ. එතකොට ගිණුම්කරණය තුලින් අන්න ඒ වගේ දේවල් අවම කරලා ව්‍යාපාරයේ මූල්‍ය කටයුතු ක්‍රමවත් කරන්නත් මේ ගිණුම්කරණය උදව් කරනවා.
එහෙනම් මේ ගිණුම් කරණයේදී අපි භාවිතයට ගන්න ගිණුම් කරණය සඳහා යොදා ගන්න ගනුදෙනු මොනවද කියලා බලමු මේ ගනුදෙනුවක් කියන්නේ. පුතේ වචනේම තේරෙනවාට ගනු දෙනු. එතන ගනු සහ දෙනු කියලා දෙකක් තියෙනවා. එහෙනම් ව්‍යාපාරික ගනුදෙනුවකදී ව්‍යාපාරයක් තවත් පාර්ශවයක් සමග සම්පත් හුවමාරුවක් වෙන්න ඕනේ. එතන දෙපාර්ශවයට සම්පත් හුවමාරුවක් වෙනවා නම් ඒකට කියනවා ගනුදෙනුවක් කියලා. ව්‍යාපාරයක් සහ වෙනත් පාර්ශව අතර සිදුවන සම්පත් හුවමාරු වීම ගනුදෙනුවක් ලෙස හඳුනාගත හැකියි. මේ ගනුදෙනු වලින් අපි ගිණුම් කරන්නේදී සැලකිල්ලට ගන්නේ වටිනාකම මුදලින් මනින්න පුළුවන් ගනුදෙනු විතරයි. බලන්න උදාහරණ රුපියල් 1,20,000ක භාණ්ඩ තොගයක් මිලදී ගැනීම. 5,000ක දුරකථන වියදම් සඳහා ගෙවීම. සම්පත් හුවමාරුවක් වෙනවා මුදලින් අගය කරන්නත් පුළුවන්. සමහරක් වෙලාවට සම්පත් හුවමාරුවක් වෙන්නේ නැති සිද්ධිත් ව්‍යාපාරය තුළ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට භාණ්ඩ තොගයක් විනාශ වෙනවා ගින්නකින්. සම්පත් හුවමාරුවක් වෙන්නේ නැහැ නේ ගිනි ගැනීමෙන් භාණ්ඩ විනාශ වීම නිසා. ව්‍යාපාරයට අහිමි වීමක් විතරයි වෙන්නේ. හැබැයි වටිනාකම හානි වූ තොගයේ වටිනාකම තක්සේරු කරගන්න පුළුවන්. එහෙනම් මුදලින් අගය කරන්න පුළුවන් දෙපාර්ශවයට සම්පත් හුවමාරුවක් උනේ නැති වුණත් ඒ වගේ සිද්ධිත් අපි ගිණුම් කරන්නේදී ගනුදෙනු වගේම සලකලා භාවිතයට ගන්නවා. ගනුදෙනු වර්ග දෙකකට වෙන් කරනවා. වර්ග දෙකකට බෙදලා වෙන් කරනවා. එකක් අත්පිට ගනුදෙනු අනිත් එක ණය ගනුදෙනු. මේ වර්ගීකරණය සිද්ධ වෙන්නේ මේ ගනුදෙනුවට අදාළ වටිනාකම බේරුම් කරන අවස්ථාව අනුව. අත්පිට ගනුදෙනුවක් කියන්නේ ගනුදෙනුව සිද්ධ වෙච්ච වෙලාවෙම වටිනාකම බේරුම් කරනවා. ගනුදෙනුව සිද්ධ වෙච්ච වෙලාවෙම වටිනාකම බේරුම් කරනවා නම් ඒක අත්පිට ගනුදෙනුවක්. ඒ වෙලාවෙම බේරුම් කරන්නේ නැතුව පසුව බේරුම් කරන්න එකඟ වෙනවා නම් ඒකට කියනවා ණය ගනුදෙනුවක් කියලා. මේ ගනුදෙනු වල ප්‍රතිඵල විදිහට ව්‍යාපාරයට වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් ජනිත වෙනවා. අපි බලමු මේ එක එකෙන් මොනවද අදහස් කරන්නේ කියලා. වත්කම්. මොනවද වත්කම් කියන්නේ? ව්‍යාපාරයක් සතුව පවතින සියලුම සම්පත් වලට අපි කියනවා වත්කම් කියලා. හැබැයි පුතේ මේකේ නිර්වචනය මීට වඩා ටිකක් සංකීර්ණයි. බලමු නිර්වචනය. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ ව්‍යාපාරය විසින් පාලනය කරන සම්පත් වත්කම් වේ. මේක ඇතුලේ තියෙනවා විශේෂ ලක්ෂණ ටිකක්. ওই ලක්ෂණ අපි කතා කරනවා වත්කමක ලක්ෂණ කියලා. අපි මේ ලක්ෂණත් එක්ක මේ නිර්වචනය තවදුරටත් පැහැදිලි කරගමු. බලන්න ලක්ෂණ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙන්නේ. අපි උදාහරණයක් විදිහට හිතමු ව්‍යාපාරයක් සතුව තියෙන මෝටර රථයක්. මේ මෝටර රථය අතීතයේ දවසක මිලදීගත් නිසා තමයි දැන් ව්‍යාපාරයේ සතුව මෝටර රථයක් තියෙන්නේ. එහෙනම් සිද්ධ වෙලා ඉවර වෙච්ච ගනුදෙනුවක ප්‍රතිඵලයක් තමයි අද පවතින වත්කම්. එහෙනම් අතීත ගනුදෙනුවක ඒ කියන්නේ සිදු වෙලා අවසන් ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට තමයි වත්කම් බිහි වෙන්නේ. එතකොට මේ මෝටර රථය පාවිච්චි කරලා ව්‍යාපාරේ ප්‍රවාහන කටයුතු භාණ්ඩ ප්‍රවාහනය සේවක ප්‍රවාහනය මේව කරන්න පුළුවන්. එහෙනම් ඒ වත්කම මිලදීගත් දාසිට අනාගත කාල පරිච්ඡේද ගණනාවක් පුරාවට ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ උපයලා දෙනවා. ඊළඟට මේ වත්කම ව්‍යාපාරයට අවශ්‍ය නම් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකුල්ලා වෙනත් වත්කම මිලදී ගන්න පුළුවන්. මේ විදිහට ව්‍යාපාරයට අවශ්‍ය පරිදි ව්‍යාපාරයේ වත්කම් පාලනය කරන්න පුළුවන්.
ඔන්න ඔය ලක්ෂණ තුන ඇතුළත් කරලා ඒ ලක්ෂණ තුන මත තමයි පුතේ වත්කම් නිර්වචනය ගොඩනගන්නේ. අපි එහෙනම් දැන් ආපහු බලමු නිර්වචනය. එතකොට වට දැන් පැහැදිලි වෙවි මොකද්ද මේ නිර්වචනය කියන්නේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්නා වූ ව්‍යාපාරය විසින් පාලනය කෙරෙන සම්පත් වත්කම් වේ. එනම් ඔයාලට පැහැදිලි වෙන්න ඇති නිර්වචනය. ඊළඟට පුතේ අපි වත්කම් බෙදනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට. ඇත්තට මේ වර්ගීකරණය කරන්නේ ඒ වත්කම් භාවිතයට ගන්න කාලය අනුව. අපි වත්කම් ප්‍රධාන කොටස් වර්ග දෙකකට බෙදෙන්නේ එකක් ජංගම වත්කම් අනික ජංගම නොවන වත්කම්. අපි පුතේ මාස 12ක් නැත්තම් වර්ෂයක් හෝ ඊට වඩා අඩු කාලය ජංගම කාලය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ කෙටි කාලය කියලා ගිණුම් කරන්නේදී හඳුන්වන්නේ. වර්ෂයකට වඩා වැඩියෙන් දවසක් හරි වැඩියෙන් ගත වෙන කාලයට අපි කියනවා ජංගම නොවන කාලය නැත්නම් දිගු කාලය කියලා. එතකොට ජංගම වත්කමක් කියන්නේ මාස 12කට වඩා අඩු කාලයකදී පාවිච්චි කිරීමෙන් විකිණීමෙන් එහෙම නැත්නම් මුදල් බවට පත් කිරීමෙන් වෙනස් වෙන වත්කම් වලට අපි කියනවා ජංගම වත්කම් කියලා. බලන්න සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී මාස 12ක් වැනි කෙටි කාලයක් තුළ පාවිච්චි කිරීම විකිණීම මුදල් බවට පත්වීම සිදුවන්නේ යයි අපේක්ෂා කරන වත්කම් ජංගම වත්කම්. උදාහරණ දීලා තිනවා විකිණීමට තියෙන තොගයක් ණයගැතියෝ මේ වගේ වත්කම් අවුරුදු ගාණක් තියාගෙන ඉන්නේ නැහැ. තොගේ ඉක්මනින් විකුණලා මුදල් කරගන්නවා. ණයගැතියන්ගෙන් ඉක්මනින් මුදල් ලබා ගන්නවා. ඉතින් මේ ජංගම වත්කම් වලට ඇතුළත් නොවන අනිකුත් සියලුම වත්කම් වලට අපි කියනවා ජංගම නොවන වත්කම් කියලා. ඒ කියන්නේ වර්ෂයකට වඩා වැඩි කාලයක් ව්‍යාපාරය තුළ තබාගෙන භාවිතයට ගන්නා වත්කම් ජංගම නොවන වත්කම් කියලායි හඳුන්වන්නේ. උදාහරණ ඉඩම් ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ තීබඩු උපකරණ මෝටර රථ. දැන් අපි බලමු මොනවාද වගකීම් කියන්නේ. වගකීම් සරලව හැඳින්වුවොත් වගකීමක් කියන්නේ ආපසු ගෙවීමට තියෙන බැඳීමක්. ව්‍යාපාරයක් බාහිර පාර්ශවයන්ගෙන් ණය ආරන් තියනවා නම් ඒ ණය ආපහු ගෙවන්න තියෙන බැඳීමට අපි කියනවා වගකීම් කියලා. මේකෙත් නිර්වචනය ටිකක් වෙනස්. බලමු. අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරය විසින් ගෙවිය යුතු අගය වගකීම් කියලා හඳුන්වනවා. උදාහරණ දීලා තිනවා බැංකු ණය ණය හිමියෝ. පුතේ බැංකු ණය කියන වගකීම ඇති වෙන්නේ අපි බැංකු ණයක් ගත්තොත්. එහෙනම් මේ වගකීම ඇති උනේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට. ඒ වගේම ගත්තනම් ණයක් ඒක අපව ගෙවන්න ඕනේ. එහෙනම් ව්‍යාපාරය විසින් ගෙවිය යුතු අගයක් වගකීම් කියන්නේ. ඒ වගේම ව්‍යාපාරය විසින් මේ ණය ගෙවනකොට ඔයාලට තේරෙනවා අපි ව්‍යාපාරයේ මුදල් වලින් තමයි මේ ණය ආපසු ගෙවීම සිදු කරන්නේ. මුදල් ප්‍රමාණවත් නැත්නම් තියෙන වත්කමක් විකුණා හෝ අපි ණය බේරුම් කරන්න ඕනේ. එහෙනම් අපි වගකීම් ගෙවා පියවද්දී ව්‍යාපාරයේ වත්කම් වලින් කොටසක් ව්‍යාපාරයෙන් පිටතට ගලාගෙන යනවා. මෙන්න මේවා තමයි වගකීම් වල ලක්ෂණ. බලන්න අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් බේරුම් කිරීමේදී ව්‍යාපාරයේ සම්පත් වලින් කොටසක් පිටතට ගලා යනවා. වර්තමානයේ ව්‍යාපාරයට බැඳීමක්. නම් මේ ලක්ෂණ මතක තියාගන්න ඕනි. වත්කම් වල ලක්ෂණ, වගකීම් වල ලක්ෂණ. වගකීමුත් වත්කම් වර්ග කරා වගේම ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරනවා. ඒ තමයි ජංගම වගකීම්, එහෙම නැත්නම් කෙටි කාලීන වගකීම්. ඊළඟට ජංගම නොවන වගකීම්, ඒ කියන්නේ දිගු කාලීන වගකීම්. ජංගම වගකීමක් කියලා කියන්නේ මාස 12ක් වගේ කෙටි කාලයක් තුල
ගෙවලා බේරුම් කරන්න ඕනේ වගකීම්. එහෙම මාස 12ක් වගේ කෙටි කාලයක් තුළ බේරුම් කරන්න අවශ්‍ය නැති වගකීම් වලට කියනවා. ඒ කියන්නේ බේරුම් කරන්න මාස 12කට වඩා වැඩි කාලයක් ගත වෙනවා නම් ඒවට අපි කියනවා ජංගම නොවන වගකීම් කියලා. අපි නිර්වචනයේදී කියන්නේ ජංගම වගකීම් ලෙස සැලකිය නොහැකි අනෙකුත් වගකීම් සියල්ල ජංගම නොවන වගකීම් වේ. උදාහරණ දීලා තියෙනවා ජංගම වගකීම් සඳහා ණය හිමියෝ සහ ගෙවිය යුතු විදුලි වියදම්. මේ වගේ දේවල් අවුරුදු ගණන් තියාගෙන ඉන්න බෑ, ඉක්මනින් ගෙවලා පියවන්න ඕනේ. ජංගම නොවන වගකීම් වලට උදාහරණයක් දීලා තියෙනවා බැංකු ණය. අපිට ගත්ත ණයක් ගෙවන්න වර්ෂයකට වඩා වැඩි කාලයක් ලබා දෙනවා නම් ඒවට අපි කියනවා ජංගම නොවන වගකීම් නැත්නම් දිගු කාලීන වගකීම් කියලා. අපි ඊළඟට බලමු මොකද්ද හිමිකම කියන්නේ. හිමිකමත් කියන්නේ පුතේ අයිතිකරුගේ අයිතිය. ඒතර ව්‍යාපාරයක හිමිකම කියන්නේ ව්‍යාපාරයක අයිතිකරුවන්ට හිමි සම්පත් ප්‍රමාණය. ඒ කියන්නේ ව්‍යාපාරයක හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය. එනම් වගකීම් බේරුම් කළ පසු ඉතිරි වෙන වත්කම් ප්‍රමාණය හිමිකම් කියලා හඳුන්වනවා. මේ බලන්න. ව්‍යාපාරයේ වත්කම් වලින් හැම වෙලෙම වගකීම් පියවන්න කොටසක් එළියට ගලාගෙන යනවා කියලා අපි කතා කරා. එහෙනම් අන්නේ බාහිර වගකීම් පියවුවට පස්සේ ඉතිරි වෙන වත්කම් සියල්ලම අපි කියනවා අයිතිකරුගේ හිමිකම කියලා. උදාහරණයක් දීලා තියෙනවා ව්‍යාපාරයක 2021 ජනවාරි 1 දිනට වත්කම් තියෙනවා ලක්ෂ 5ක්, ආපසු ගෙවිය යුතු ණය තියෙනවා රුපියල් ලක්ෂයක්. එහෙනම් හිමිකම කොච්චරද කියලා යහන්නේ. ඉතින් ආපසු ගෙවන්න ඕනේ ණය ලක්ෂය පියවන්න මේ වත්කම් වලින් ලක්ෂයක් පිටතට ගලාගෙන යනවා. එතකොට අයිතිකරු වෙනුවෙන් ඉතිරි වෙන්නේ රුපියල් ලක්ෂ 4යි. එහෙනම් මේ ව්‍යාපාරයේ හිමිකම රුපියල් ලක්ෂ 4යි. මොකක්ද ලාභය කියන්නේ? ලාභය කියන්නේ ආදායම් වලින් වියදම් අඩු කිරීමෙන් ලැබෙන අගය. එහෙනම් අපි බලන්න ඕනේ මොනවද ආදායම් කියන්නේ මොනවද වියදම් කියන්නේ? ආදායම් කියන්නේ මොනවද කියලා බලමු මුලින්ම. අයිතිකරු ප්‍රාග්ධනය යෙදුවහම හිමිකම වැඩි වෙනවා. ව්‍යාපාරයක මොකද අයිතිකරුගේ අයිතිය වැඩි වෙනවනේ අයිතිකරු යොදවන ප්‍රාග්ධනය නිසා. ඒතර අයිතිකරු යොදවන ප්‍රාග්ධනය හැරෙන්නට ව්‍යාපාරයක හිමිකම වැඩි කරන අනෙකුත් සාධක සියල්ලට අපි කියනවා ආදායම් කියලා. බලන්න. අයිතිකරුවන් යොදවන ප්‍රාග්ධනය නිසා හිමිකමෙහි සිදුවන වැඩිවීම හැර හිමිකමෙහි සිදුවන අනෙකුත් වැඩිවීම ආදායම් ලෙස හැඳින්වේ. අපි මෙතෙන්දී උදාහරණ කතා කරොත් විකුණුම් ආදායම්, කුලී ආදායම්, කොමිස් ආදායම්, ලදවට්ටම් මේ වගේ දේවල් ආදායම් කියලා සලකනවා. ඊළඟට අපි බලමු මොනවද වියදම් කියන්නේ. එතකොට අපි දන්නවා අයිතිකරු ව්‍යාපාරයක් වෙනුවෙන් ප්‍රාග්ධනය යොදවන්නේ ව්‍යාපාරයෙන් ලාභ උපයන්න. මේ ලාභය අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා අරන් යනවා. අන්න එහෙම අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයේ වත්කම් මුදල් හෝ භාණ්ඩ තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නවට අපි කියනවා ගැනිලි කියලා. ඒතර අයිතිකරු ගැනිලි කරනකොට ව්‍යාපාරයේ හිමිකම අඩු වෙනවා. ගැනිලි නිසා හිමිකම අඩු වෙනවා. ඒ හැර හිමිකම අඩු කරන අනිකුත් සාධක සියල්ලට අපි කියනවා වියදම් කියලා. බලන්න ගැනිලි නිසා සිදුවන හිමිකමෙහි අඩුවීම හැරුණු විට හිමිකමෙහි සිදුවන අඩුවීම වියදම් ලෙස හැඳින්වේ. මොනවද ගැනිලි කියන්නේ? ව්‍යාපාරයේ ඇති මුදල් හෝ භාණ්ඩ අයිතිකරුවන් විසින් පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම තමයි ගැනිලි කියලා කියන්නේ. එහෙනම් අපි මූලික වශයෙන් ගිණුම් කරන්නේ
ප්‍රධාන කාරණා කිහිපයක් ඉගෙන ගත්තා. ඊළඟට ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක නැවත නැවත බලලා මේ කොටස් තවදුරටත් අධ්‍යයනය කරන්න. එහෙනම් ඔයාලට බොහොම ස්තුතියි.